අයිබෝන් දරුවනේ අද අපි ව්‍යාපාරදින විෂය තුල පළමු ඒකකේ තුන්වන පාඩම් කොටසට අවතීර්ණය වෙන්නේ. අපි ගියවර ඒ දෙවන පාඩම් කොටස නිමා කළා. විභාගයලු කීපයක් සාකච්ඡා කරා මතක ඇති. මුලින්ම විවිධ නිර්ණායක මත ව්‍යාපාර වර්ග කිරීම. විවිධ නිර්ණායක මත ව්‍යාපාර වර්ග කිරීම තියෙන. දැන් නිදසුනක් වශයෙන් දැන් ව්‍යාපාරමනේ දරුවනේ. ඒක දෙකක් නැහැනේ. මනුෂ්‍යයමයි. නමුත් මනුෂ්‍යත් අපිට වර්ග කරන්න පුළුවන් පැති කීපයකින්. ලිංග ભેදය අනුව ගැහැණු පිරිමි, වෘත්තීන් අනුව වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගුරුවරු ආදී වශයෙන්. ඒ වගේමයි ව්‍යාපාර කියන්නේ එකම කන්සෙප්ට් එකක්, එකම සංකල්පයක්. ව්‍යාපාර කියන එකත් අපිට විවිධ කෝණයන්ගෙන්, විවිධ නිර්ණායක, විවිධ පදනම් පාවිච්චි කරලා වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ස්වාමිත්වය කියන එක. නැත්තම් හිමිකාරත්වය, ඕනර්ෂිප් කියන එක. ඒ කියන්නේ ව්‍යාපාරවල හිමිකාරත්වය දරන්නේ කවුද? රාජ්‍යංශයේද, නැත්නම් රජයේද, නැත්නම් පෞද්ගලික අංශයේද? තේරෙනවද? අන්න ඒ වගේ හිමිකාරත්වය විසිරලා තියෙන්නේ. හිමිකාරත්වය උරුම වෙලා තියෙන්නේ කුමන පාර්ශවයකටද කියන තර්කය මත තමයි හිමිකාරත්වය මත ව්‍යාපාර වර්ගීකරණය කරන්නේ. එතකොට හිමිකාරත්වයවත් ස්වාමිත්වය අනුව කොටස් දෙකයි. පෞද්ගලික අංශයේ ව්‍යාපාර, රාජ්‍ය අංශයේ ව්‍යාපාර. ඔය රාජ්‍ය අංශයේ ව්‍යාපාරවලටම අපිට කියන්න පුළුවන් පොදු අංශයේ ව්‍යාපාර කියලා. පබ්ලික් සෙක්ටර් බිස්නස් කියලා. එතකොට වර්ග දෙකයි තියෙන්නේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාර කියන්නේ එක්ක තනි පුද්ගලයෙකු නැත්නම් පුද්ගල කණ්ඩායමක්. තනි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ප්‍රාග්ධනය යොදවලා ව්‍යාපාර කටයුත්තට ප්‍රාග්ධනය ආයෝජනය කරලා එහි වත්කම් වලට හිමිකමක් දරමින් එහි ලාභ ඒ තනි පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම භුක්ති විඳිනවද? ඒක තමයි පෞද්ගලික අංශ ව්‍යාපාර කියන්නේ. තනි පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් තමයි අරමුදල් යොදවන්නේ. ඒ නිසා ඒ අරමුදල් වලින් බිහිවන අරමුදල් යෙදුවම නිකන් තියෙන්නේ නැහැනේ. ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, රථවාහන, ගබඩා, කර්මාන්තශාලා ඔය වගේ වත්කම් තොගයක් නිර්මාණය වෙන ප්‍රතිනිර්මාණය වෙනවනේ. එහෙනම් ඒ අරමුදල් යදවල ඒ අරමුදල් තුලින් බිහිවන ප්‍රතිනිර්මාණය වන වත්කම් වලට අයිතිය තියෙන්නේ කාටද? අයිතිකරුවන්ට. ඒ වගේම එම වත්කම් භාවිතා කරලා විවිධ යෙදවුම් භාවිතා කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා අලෙවි කරනවා. ඇතැම් ද්‍රව්‍ය නිෂ්පාදනය නොකරන ද්‍රව්‍ය බාහිර සැපයුම් කරනගේ මිලදී අරගෙන අලෙවි කරනවා. ඒකෙන් අපි ලාභ ලබනවා. ඇතැම් විට ලාභ ලබන්නත් පුළුවන්. එහෙනම් ඒ අවසාන ව්‍යාපාර කටයුතු මගින් උපයන නැත්නම් ලබන ලාභ හෝ අලාභ භුක්ති විඳින්නේ කවුද? අර අරමුදල් යෙදුව අයමයි. ඒකයි මම කිව්වේ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක්. අරමුදල් යොදවලා ඒකෙන් ප්‍රතිනිර්මාණ වත්කම් වලට අයිතිවාසිකම් කියාපාමින් ඉන් ඇතිවන ව්‍යාපාරේ නැතිවන ලාභ එම පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම සතු කරගන්න ඕන භුක්ති විඳිනවා නම් එවැනි ව්‍යාපාර අපි නම් කරනවා පෞද්ගලික අංශ ව්‍යාපාර කියලා. තනි පුද්ගලයන් අපි කියන තනි පුද්ගල ව්‍යාපාර, කේවල ස්වාම් ව්‍යාපාර. දෙන්නෙක්ව වැඩි පිරිසක් නම් හවුල් ව්‍යාපාර. සමාගම් නීති යටතේ නීතිගත කරලා ක්‍රියාත්මක වෙන සමාගම් කියනවා. ඒ වගේ පෞද්ගලික අංශ ව්‍යාපාර කීපයක් එනවා. අපි ඒ ව්‍යාපාර සංවිධාන කියලා වෙනම ඒකකයක් තියෙන ඉස්සරහට ව්‍යාපාර සංවිධාන ඒකකෙදි මේකේ පුළුල් විශ්ලේෂණයක් වෙනවා. අනික රාජ්‍ය නැත්තම් පොදු අංශේ ව්‍යාපාර. ඒ කියන්නේ අරමුදල් යොදවන්නේ පුද්ගලයෝ නෙවෙයි පැහැදිලිව. පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් අරමුදල් යොදවන නම් එතනට රාජ්‍ය අංශය කියලා කියන්න බෑ. මෙතන යොදවන්නේ රාජ්‍ය ආයතන. එක්ක රාජ්‍ය ආයතන නැත්තම් රජය. රජය කියන්නේ රජයේ මුදල් පරිපාලනය කරන භාණ්ඩාගාරික වශයෙන් සලකන්නේ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවනේ. නැත්නම් අපි කෙටියෙන් කියන මහා භාණ්ඩාගාරය කියලා. ගවර්න්මන්ට් ට්‍රෙෂරි එක. එහෙනම් රජය නැත්තම් භාණ්ඩාගාරය විසින් අරමුදල් යොදවනවා. එහෙමත් නැත්නම්
රාජ්‍ය ආයතන විසින් අරමුදල් යොදවනවා. තේරුණානේ? එක්කෝ භාණ්ඩාගාරය විසින් අරමුදල් යොදවනවා. එහෙම නැත්නම් රජයේ විවිධ ආයතන මගින් අරමුදල් යොදවනවා. ඒ නිසා ඒ අරමුදල් වලින් බිහිවන වත්කම් වලට ප්‍රතිනිර්මාණය වෙන වත්කම් වලට අයිතිය තියෙන්නේ රජයටමයි. රජයටමයි. තේරුණාද? ඒ නිසා ඒ ව්‍යාපාරයෙන් ඉපද වෙන ලාභ හෝ අලාභ අයිති වෙන්නේ රජයටමයි. ඒව තමයි පොදු අංශයේ ව්‍යාපාර නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් රජයේ දෙපාර්තමේන්තු කියලා જાතියක් තියෙනවා. රාජ්‍ය සංස්ථා කියලා ව්‍යාපාර වර්ගයක් තියෙනවා. රාජ්‍ය සමාගම් කියලා වර්ගයක් තියෙනවා. තේරුණානේ? අපි ඒවා ව්‍යාපාර සංවිධාන එකකයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙනවා. මේ පාඩමේදී අපි මේක නිකන් නම් කිරීමක් හඳුන්වා දීමක් විතරයි කරන්නේ. මම ඔයගොල්ලන්ට පළවෙනි මේකකෙදි කිව්ව මතකයිනේ. මේ පළවෙනි පාඩම කියන්නේ ඉදිරි පාඩම් 17ට ප්‍රවේශ වෙන්න. ඉදිරි පාඩම් 17ට ගමන් කිරීමට පාලමක් හා සමානයි මේ පළවෙනි පාඩම. ඉදිරි පාඩම් 17ට ගමන් කරන්න පාලමක් හා සමානයි පළවෙනි පාඩම. ඒ කියන්නේ ඊළඟ පාඩම් 17ට අදාළ මූලික විෂය කරුණු තමයි මේකෙදි කරන්නේ. දැන් මම දැන් කිව්ව එකක් ඉදිරියේදී කරන ව්‍යාපාර සංවිධාන පාඩමට අදාළ මූලික කොටසක් තමයි දැන් කරන්නේ. තේරෙනවද? හොඳයි. දෙවෙනි පදනම තමයි අරමුණු අනුව. ව්‍යාපාරවල විවිධ අරමුණු තියෙනවානේ. සමාන අරමුණුත් තියෙනවා, අසමාන අරමුණුත් තියෙනවා. සමාන අරමුණුත් තියෙනවා, අසමාන අරමුණුත් තියෙනවා. ඒවෙන් අපි මූලික අරමුණක් ගන්නවා. ඒ තමයි ලාභ අරමුණ. ලාභ අරමුණ. විවිධ අරමුණු තියෙනවා. මෙතන අපි ගන්නේ ලාභ අරමුණ. සමහර ව්‍යාපාර ලාභ ඉපීම ප්‍රධාන ඉලක්කය කරගෙන තියෙනවා. ලාභ ඉපීම ප්‍රධාන චේතනාව කරගෙන තියෙනවා. තේරුණාද? ඒ ලාභ ඉපීම මූලික අරමුණ වශයෙන් පවත්වාගෙන යන ව්‍යාපාර තමයි ලාභ අරමුණු කරගන්නා ව්‍යාපාර කියලා කියන්නේ. සමහර ව්‍යාපාර ඇතැම් ව්‍යාපාර තියෙනවා ලාභය මූලික කරගන්නේ නැහැ. ලාභය 2 3 හෝ ඊටත් වඩා යට අරමුණු වලට අයිති වෙන්නේ. එක්ක ලාභ අරමුණක් ඇත්තෙම නැහැ. මූලික අරමුණ සුබ සාධනය වෙන්න පුළුවන්. සමාජ සුබ සාධනය. එක්කෝ සමාජික සුබ සාධනය වෙන්න පුළුවන්. තේරුණාද? එහෙනම් ලාභ අරමුණක් නොවේයි සමාජ හෝ සමාජික සුබ සාධනය. ඒ කියන්නේ සමාජිකයන්ට හෝ පොදුවේ සමාජයට සේවය කිරීම නම් අරමුණ අනේවට අපි කියනවා ලාභ අරමුණු කර නොගත් නැත්තම් නොගන්නා ව්‍යාපාර කියලා. දැන් අපි ගත්තොත් සමහර ව්‍යාපාර තියෙනවා මේ සමිති සංවිධාන සමිති සමාගම් කියලා කියන්නේ. ඕගොල්ලන්ගේ වැඩිහිටියෝට සම්බන්ධ වෙලා ඇති. දැන් ගම්වල තියෙනවා එක එක ආගමික සංවිධාන මහිලා සමිතිය කියලා කියනවා. ඒ වගේම විශේෂයෙන්ම ගම්වල තියෙනවා මරණාධාර සමිති, සුබසාධක සංගම්, සුබසාධක සමිති, වෙල්ෆෙයාර් සොසයිටිස් තියෙනවා. ක්‍රීඩා සමාජ නැත්නම් ක්‍රීඩා සංගම්. අන්න ඒවැ මූලික ලාභ අරමුණක් නැහැ. ඒවැ තියෙන්නේ සමාජික සුබ සාධනයි. දැන් ගමේ සුබ සාධක සමිතිය තියෙනවා නම්, ගමේ මරණාධාර සමිතිය තියෙනවා නම්, ඒකෙන් සේවා සපයන්නේ කාටද? ඒ සමිතිය පිහිටුවන්න දායක වෙලා සමාජිකත්වයේ ගත්ත එහි සමාජික මහත්මීන්ටයි, සමාජික හිමිකරුවන්ටයි. පිටස්තරයට නෙවෙයි. ඒක මොකද එතන අරමුණ සමාජිකයන්ගේ සුබ සාධනයි. සමාජිකයන්ගේ යහපැවැත්ම. තේරුණානේ? ඇතැම් ව්‍යාපාර තියෙනවා ජාතික මට්ටමේ ව්‍යාපාර. නිදසුනක් වශයෙන් දැන් YMB එක තරුණ බෞද්ධ සංගමය. තරුණ බෞද්ධ සංගමය ගත්තොත් ඒකේ සමස්ත ලංකාවේ පුරවැසියන්ටම අවශ්‍ය මේ සේවා රසක් සලසනවා. තේරුණාද? ඒකෙත් ලාභ අරමුණක් නැහැ. අන්න එතන අපි කියන්නේ සමාජ සුබසාධන. සමාජික නොවේයි සමාජ සුබසාධන. එහෙනම් එක්කෝ සමාජිකයන්ගේ නැත්නම් සමාජයේ, එක්කෝ සමාජිකයන්ගේ නැත්නම් සමාජයේ සුබසාධනයේ නම් මූලික ඉලක්කය එවන් ව්‍යාපාර අපි නම් කරනවා ලාභ අරමුණු කර නොගන්නා ව්‍යාපාර කියලා. ඒ වගේ අරමුණු අනුව කොටස් දෙකයි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් නැත්නම් සුබසාධනයේ කේන්ද්‍ර කොටගත්, සුබසාධන අරමුණු කරගත් ව්‍යාපාර කියලා වර්ග දෙකක් තියෙනවා. ඊළඟට තුන්වෙනි පදනම තමයි නිෂ්පාදනයේ ස්වභාවය. නැත්නම් මට්ටම් අනුව. නිෂ්පාදනයේ ස්වභාවය නැත්නම් මට්ටම් අනුව. ලෝක බැංකු සංවර්ධන වාර්තාව අනුව ලෝකයේ විවිධ රටවල ජාතික නිෂ්පාදනයේ මූලික
අංග මූලික විශේෂේෂ්ඨ තුනකට බෙදෙනවා. ඒ බෙදද්දී ඒගොල්ලෝ කියන්නේ ප්‍රයිමරි, සෙකන්ඩරි, ටර්ටියරි. ප්‍රයිමරි ඉන්ඩස්ට්‍රීස්, සෙකන්ඩරි ඉන්ඩස්ට්‍රීස්, ටර්ටියරි ඉන්ඩස්ට්‍රීස් කියලා. ඒ ලෝක බැංකු සංවර්ධන වාර්තාවට අනුව නැත්නම් ලෝක බැංකු සංවර්ධන වාර්තාවට සමීපව තමයි මේ ස්වභාවය නැත්තම් මට්ටම් 90 කියලා පදනම ඇවිල්ලා තියෙන්නේ. එහෙම ගත්තොත් ප්‍රාථමික ව්‍යාපාර, ද්විතීයික ව්‍යාපාර, තෘතීයික ව්‍යාපාර කියලා තුනක් එනවා. අපි ප්‍රාථමික ව්‍යාපාර කියන්නේ ස්වභාව ධර්මයට සමීපව. ස්වභාව ධර්මයට සමීපව ස්වභාව ධර්මය කියන එක ඇතුලේ. නැත්නම් මේ ස්වභාව ධර්මෙන් නිර්මාණය කළ මේ පොළව අපි පය ගහන පොළව නැත්නම් භූමියේ තියෙන සම්පත් ආශ්‍රිත ව්‍යාපාර තමයි ප්‍රාථමික ව්‍යාපාර කියලා කියන්නේ. ද්විතීයික ව්‍යාපාර කියන්නේ ඒ සම්පත් පදනම් කරගෙන වෙනස්කම් වලට ලක් කරලා පෙරළුම් ගැලපුම් වශයෙන් වෙනස්කම් වලට ලක් කරලා අවසන් පාවිච්චියට අවසන් පරිභෝජනයට ගන්න පුළුවන් නිමි භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර තමයි ද්විතීයික ව්‍යාපාර කියන්නේ. තෘතීය ව්‍යාපාර ටර්ටියරි බිස්නස්. තෘතීය ව්‍යාපාර කියන්නේ සේවා. පුද්ගලයින්ට ඒ වගේම ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විවිධ වූ සේවා නිර්මාණය කරන ව්‍යාපාර තමයි සේවා ව්‍යාපාර කියලා කියන්නේ. නැත්නම් තෘතීයික ව්‍යාපාර කියලා කියන්නේ. හරිනේ. මේ වගේ නිෂ්පාදනයේ ස්වභාවය අනුව කියන ඉංගිය දුන්නොත් පේපර් එක අහනවා. ඉංගිය ආවොත් අපි ලියන්න ඕනේ ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික. අපි දැන් මේක ඉදිරි කොටසදී බලමු මේ වගේ ආංශික සංයුතිය. ඊළඟ පදනම තමයි පරිමාණය අනුව. පරිමාණය අනුව කොටස් දෙකකට බෙදෙනවා. ඒ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර කියලා. මේක ඇතැම් නිර්දිෂ්ඨිත ග්‍රන්ථවල තුනකටත් බෙදෙන එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සුළු නැත්නම් කුඩා ව්‍යාපාර, මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර කියලා. නමුත් ගොඩක් වෙලා දැන් මහ බැංකු වාර්තාවල පවා විග්‍රහ වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මහා පරිමාණ ව්‍යාපාර කියලා කාණ්ඩ දෙකකට. ඒතකොට ඒවෙත් තියෙනවා විවිධ බෙදීම්. දැන් මේ ව්‍යාපාර බෙදන්න විවිධ පදනම් තියෙනවා. ඒවා රටින් රටට කාලෙන් කාලට වෙනස් වෙනවා. දැන් නිදසුනක් වශයෙන් අපේ රටේ මහා පරිමාණ ව්‍යාපාරයක් කියලා අපි හඳුන්වා දෙන ව්‍යාපාරය ඉන්දියාවේ කුඩා පරිමාණ ව්‍යාපාරයක් වෙනවා. ඇත්ත කතාව ඕකයි. ඒක රටින් රටට වෙනස්. අපේ දැන් කාලින් කාලටත් වෙනස්. දැනට අවුරුදු 15කට වගේ උඩදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ රුපියල් මිලියන 2ක්. රුපියල් මිලියන 2ක්. ලක්ෂ 20ක් දක්වා ප්‍රාග්ධන ආයෝජනයක් කරපු ව්‍යාපාර. අද වෙනස්. අද මිලියන 20ක්. අද ලක්ෂ 200ක්. මිලියන 20ක් දක්වා උපරිම මුදලක් ආයෝජනය කරන සියලු ව්‍යාපාර වැටෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ. දැන් කාලය අනුව වෙනස් වෙනවා. කාලය අනුවත් වෙනස් වෙනවා. රටවල් අනුවත් වෙනස් වෙනවා. දැන් අපේ රටේ රුපියල් ලක්ෂ 200ක් නැත්නම් මිලියන 20ක් දක්වා සුළු හා මධ්‍ය පරිමාණනේ. තේරුණාද? ඉන්දියාවේ මේ මිලියන 20ක් දක්වා කියන්නේ ෂූඩ් මයික්‍රෝ බිස්නස්. ඒ කියන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ වලටත් වඩා පල්ලෙහා මට්ටමේ තියෙන වෙනස්. ඔක ඇමරිකාවේ ගත්තොත් තවත් වෙනස්. ඒ වගේ වෙනස් වෙනවා. ඊළඟ පදනම තමයි නිෂ්පාදන අංශ අනුව. නැත්නම් කර්මාන්ත මූල්‍ය අනුව. නිෂ්පාදන අංශ අනුව නැත්නම් කර්මාන්ත මූල්‍ය අනුව. මේ කියන්නේ මහ බැංකු වාර්තාව. මහ බැංකු වාර්තාව අනුව අපේ රටේ ජාතික නිෂ්පාදනය මූලික අංශ තුනකට වෙන් කරනවා. ඒ කියන්නේ ජාතික නිෂ්පාදනය කියන්නේ අපේ රටේ සමස්ත ජනතාවගේ නිර්මාණාත්මක නිමැවුම් වල එකතුවනේ. තේරෙනවද? අපේ රටේ පුරවැසියන් ලාංකික ප්‍රජාව නිපදවන සියලු නිමැවුම් වල මුළු අගේ තමයි ජාතික නිෂ්පාදනය කියන්නේ දල වශයෙන්. තේරෙනවනේ? ඉතින් ඒකට විවිධ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයන්ගෙන් භාණ්ඩ සේවා දායක වෙනවා. ඉතින් ඒවා අපට මෙච්චරක් කියලා කියන්න බෑ. ඒක මහ බැංකුව ඒව ප්‍රධාන ආංශික වශයෙන් සෙක්ෂන් 13කට දාලා ඒක ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒ බෙදනකොට දැන් කර්මාන්ත මූල්‍ය අනුව කියන්නේ ඒකයි. කෙලිම මහ බැංකු වාර්තාව අනුව. තේරෙනවද? එක්කෝ නිෂ්පාදන අංශ අනුව නැත්නම් කර්මාන්ත මූල්‍ය අනුව කිව්වොත් අපි තේරුම් ගන්න මේ කියන්නේ මහ බැංකු වාර්තාව අනුව තමයි මේ යන්නේ. එතකොට බෙදන්නේ කෘෂිකාර්මික ව්‍යාපාර, කාර්මික නැත්නම් කර්මාන්ත ව්‍යාපාර, ඒ වගේම සේවා ව්‍යාපාර. තේරුණාද?
කෘෂිකාර්මික ව්‍යාපාර, කාර්මික ව්‍යාපාර, සේවා. නැත්නම් කෘෂි කර්මාන්ත සේවා. ඕකම තමයි අපි ඉස්සෙල්ලා පෙන්වුවේ මෙතන ලෝක බැංකුව වාර්තා අනුව නැත්නම් නිෂ්පාදනයේ ස්වභාවය හේවත් මට්ටම් අනුව කියලා හෙව්වොත් ඕකම ප්‍රාථමික, ද්විතීය, තෘතීය කියලා වෙනවා. තේරුණාද? ඊළඟට classification of business. අපි දැන් මේ කතා කරපු ටිකම තමයි මේ ගොනු කරලා තියෙන්නේ. on the basis of ownership. හිමිකාරත්වය අනුව private public. පෞද්ගලික අංශය, පොදු අංශය ව්‍යාපාර. ඊට පස්සේ on the basis of size. ප්‍රමාණය අනුව, පරිමාණය අනුව අර වගේ small and medium scale business නැත්නම් large scale business. කොටස් දෙකයි. ඒ වගේම on the basis of function. නිෂ්පාදන අංශ අනුව කර්මාන්ත වාණිජ්‍ය. the basis function. ඒ කියන්නේ මූලික අංශ අනුව මූලික අංශ වශයෙන් ගත්තොත් ප්‍රධාන කොටස් දෙකයි ඉන්ඩස්ට්‍රි කර්මාන්ත කොමර්ස් වාණිජ්‍ය. කර්මාන්ත ව්‍යාපාර වාණිජ්‍ය සම්බන්ධ ව්‍යාපාර. on the basis of objectives අරමුණ අනුව පිටු වගේ profit oriented business non profit oriented business. ලාභ අරමුණු කරගත් නොගත්. ඊට පස්සේ on the basis of nature of production අන නිෂ්පාදනයේ ස්වභාවය නේ උගත්තොත් අර ලෝක බැංකුව වාර්තාව අනුව primary business, secondary business and tertiary business. ඒ වගේම on the basis of division of production නිෂ්පාදනයේ අංශ අනුව නැත්නම් මූල්‍ය අනුව ගත්තොත් එහෙම agriculture, industrial, services කියලා වර්ග තුනකට බෙදන්න පුළුවන්. ඊළඟට නිෂ්පාදනයේ ස්වરૂපය නැත්නම් මට්ටම් අනුව නිෂ්පාදනයේ ස්වභාවය එක්ක ස්වરૂපය නැත්නම් මට්ටම් තුනම එකයි. අනුව අපි දන්නවා ප්‍රාථමික කර්මාන්ත නැත්නම් ප්‍රාථමික ව්‍යාපාර කියලා කියනවා. ඕකටම අපිට කියන්න පුළුවන් නිෂ්කර්ෂක කර්මාන්ත කියලා කියන්න පුළුවන්. ලංකාවේ මහ බැංකුව වාර්තාව කාලයක් තිස්සෙම භාවිතා කරන නමක් තමයි ප්‍රාථමික ව්‍යාපාර වලට නිෂ්කර්ෂක කර්මාන්ත. ප්‍රශ්නයක් නෑ. ප්‍රාථමිකවත් නිෂ්කර්ෂක කර්මාන්ත නැත්නම් ව්‍යාපාර. The primary sector of industry extract and uses the natural resources of the earth. මොකද්ද මේ කියන්නේ? ස්වභාව ධර්මයෙන් දායාද වී ඇති සම්පත් ඒ ආකාරයෙන්ම උකහා ගන්නා කර්මාන්ත තමයි මෙන් අදහස් කරන්නේ. දැන් ස්වභාව ධර්මය කියන එක අපිට පෙන්වන්න බෑ. ස්වභාව ධර්මය කියන එක අපි දකින්නේ භූමියේ. තේරුණානේ? ස්වභාව ධර්මය කියන සංකල්පය අදෘශ්‍යමානයි. අපිට ඒක පෙන්වන්න බෑ. හැබැයි ස්වභාව ධර්මය විසින් නිර්මාණය කරපු භූමිය අපිට දකින්න පුළුවන්. මේ සම්පත් තියෙන්නේ කොහෙද? භූමියේ. මේ සම්පත් තියෙන්නේ කොහෙද? භූමියේ. අන්නේ භූමියේ තියෙන සම්පත්. ඒව ජලය වෙන්න පුළුවන්, ගෑස් වෙන්න පුළුවන්, ඉන්ධන වෙන්න පුළුවන්, මුහුදු ගංගාවල ඉන්න මාළු නැත්නම් මත්ස්‍ය සම්පත වෙන්න පුළුවන්, දැව වෙන්න පුළුවන්, මිනිරන් වෙන්න පුළුවන්, යකඩ වෙන්න පුළුවන් ඕනම එකක්. හරිනේ? ඒ භූමියේ ඇති ස්වභාවික සම්පත් ඒ ආකාරයෙන්ම උකහා ගන්නවා නම් ඒ ආකාරයෙන්ම උකහා ගන්නවා කියන්නේ ඒ සම්පත් ඒ එලෙසින්ම භූමියෙන් වෙන් කරලා ගන්නවා. මිනිසාගේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්න, මිනිසාගේ යහපැවැත්මට භාවිතා කරන්න පුළුවන් වෙන්න භූමිය වෙන් කරලා ගන්නවා. අනේ වෙන් කර ගන්න ව්‍යාපාර තමයි නිෂ්කර්ෂක නැත්තම් ප්‍රාථමික ව්‍යාපාර කියන්නේ. දැන් කෘෂි කර්මාන්ත අංශේ ව්‍යාපාර, වන අංශේ ව්‍යාපාර, ඒ වගේම දීවර අංශේ ව්‍යාපාර හොඳම නිදසුනට. ඒ වගේම කැනීම් ඛනිජ වර්ග කැනීම් කරලා ගන්න හොඳම උදාහරණ. දැන් මේවා විශේෂ ලක්ෂණය තමයි දැන් භූමියේ තියෙන සම්පත් භූමියේ තිබුණු පළියට අපිට පාවිච්චි කරන්න බෑ. තේරුණාද? දැන් මුහුද නැත්නම් සාගරය ස්වභාවික සම්පතක්නේ. ස්වභාව ධර්මයගේ මැවිල්ලක්නේ. ස්වභාව ධර්මයගේ දායාදයක්නේ. තේරුණාද? ඒකේ ඕන තරම් ඒ සාගර ජලය තුල මාළු ඉන්නවා. මත්ස්‍ය සම්පත ඉන්නවා. හිටියේ කියලා අපිට ඒව පරිභෝජන කරන්න පුළුවන් බෑ. එහෙනම් ඒ මුහුදෙන් ඉන්න මාළු අල්ලලා බෝට්ටු වල නැත්නම් දීවර යාත්‍රාවල දාගෙන ගොඩබිමට ගේන්න. අන්න ගෙනාවොත් අපිට වැඩක් ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. එහෙනම් භූමියෙන් සම්පත් වෙන් උකහා ගන්නවා කියන්නේ සම්පත් වෙන් කරනවා කියන්නේ ඒකයි. මාළු මරලා ගොඩට ගේනවා. ගෙනාන් පස්සේ අපි ඒව මිලදී ගන්න සූදානම්. එහෙම නැතුව මම පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න කියලා මම ඇඩ් කරනවා. ප්‍රශාන්ත දැන්වීම් පළ කරනවා. පත්තරේ වෙන්න පුළුවන්. අන්තර්ජාලය වෙන්න පුළුවන්. වෙබ්සයිට් එකක පළ කරනවා. ඕනෑම මාළු කිලෝ එකක් රුපියල් 250යි. ඕනෑම මාළු කිලෝ එකක්. ඒක හිතන්න දැන් සාමාන්‍ය ලංකාවේ ගණන්ම මාළු තෝර මාළු වගේ වනේ. ඒකත් 250යි. හැබැයි අවම වශයෙන් මාළු කිලෝ 5ක් ගත්තොත් තමයි 250ට දෙන්නේ. කිව්වොත් ඕන තරම් මල් ළඟට එයි.
මම සල්ලි ගන්නවා. කොහොම හරි මං කිව්වා තියෙන සාගරයෙන් අල්ල ගන්න කියලා. එහෙම මොකද වෙන්නේ? මම හිරේ යන්න එපා මිනිස්සු එහෙනම් මට නඩු දානවනේ. එහෙම හරි එහෙම සල්ලි ගෙවන්නේ නැහැ. ඒ නිසා මම කරන්න ඕනේ මම හෝ දීවර සේවකයන් යොදවලා හරි අර මත්ස්‍ය සම්පත නෙලා ගන්න ඕනේ නේ. නෙලාගෙන ගොඩට ගේන්න ඕනේ. අන්න ඒක තමයි මින් අදහස් කරන්නේ. එහෙම ගෙනවොත් අන්න මම කරන්නේ ප්‍රාථමික ව්‍යාපාරය. හරිනේ. දැන් කළුවර, නැදුන්, තේක්ක, බුරුත වැනි හොඳ දේව වර්ග වලින් ගෘහ භාණ්ඩ හදන්නේ. ගෘහ භාණ්ඩ වල වටිනාකම වැඩි එවැනි අගනා දේව වර්ග හැදුවන්නේ. මම ප්‍රචාරණය කරන ඕනෑම දේව අඩියක්. අඩියක් රුපියල් 100යි කියලා. කළුවර වේවා, නැදුන් වේවා ඕන එකක්. මිනිස්සු එන්නේ නැද්ද ගන්න? මං සල්ලි අරන් කියන ඔය තියෙන්නේ සිංහරාජේ. නැත්තම් ඔය තියෙන වනාන්තර ගිහලා කපා. එහෙම මිනිස්සු සල්ලි දෙන්නේ නැහැ. මම එහෙනම් ඒ දේව කපලා වනයෙන් එළියට ගේන්න ඕන. වනයෙන් එළියට ගෙනාවොත් ඒ ප්‍රවාහන මාධ්‍යයකින් අපිට ප්‍රවාහනය කරගන්න පුළුවන් තැනකට දක්වා ගෙනාවොත් අන්න භූමියන උකහාගත්ත වෙනවා. තේරෙනවද? අන්න ඒ වගේ. දැන් අපි දන්නවා මේ පොළවේ හොඳටම ගෑස් තියෙනවා. එක්ක යකඩ තියෙනවා. හරිද? එහෙම කියලා අපිට මිනිස්සුන්ගේ සල්ලි ගන්න බෑනේ. අපි ඒක පොළවෙන් ගොඩට ගන්න ඕනේ. එළියට ගන්න ඕනේ. ඒක තමයි කියන්නේ ස්වභාව ධර්මයෙන් දායාදිවිති සම්පත්. ඒ ආකාරයෙන්ම උකහා ගන්නවා. කොහෙන්ද? භූමියෙන්. භූමියෙන් උකහා ගන්නා කර්මාන්ත නැත්නම් ව්‍යාපාර තමයි ප්‍රාථමික ව්‍යාපාර කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි ද්විතීක කර්මාන්ත නැත්නම් ද්විතීක ව්‍යාපාර. නැත්නම් නිර්මාණක කර්මාන්ත. ද්විතීක ව්‍යාපාර එහෙම නැත්නම් නිර්මාණක ව්‍යාපාර. Secondary industries නැත්නම් secondary business. The secondary sector of industry manufactures goods used in the raw material provided by the primary sector. මේ කියන්නේ ප්‍රාථමික කර්මාන්ත තුලින් උකහාගත් ද්‍රව්‍ය උකහාගත් දේවල් භාවිතා කර නිමි භාණ්ඩ බවට පත් කිරීමේ කර්මාන්ත තමයි ද්විතීයික කර්මාන්ත කියන්නේ. තේරෙනවද? ප්‍රයිමරි බිස්නස් වලින්නේ භූමියේ තියෙන ස්වභාවික සම්පත් භූමියෙන් වෙන් කරගන්න. භූමියෙන් වෙන් කරගත්තොත් මිනිසාට ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ප්‍රාථමික කර්මාන්ත නැත්නම් ප්‍රාථමික ව්‍යාපාර තුලින් බිහි කළ දේවල් අමුද්‍රව්‍ය නැත්නම් යෙදවුම් වශයෙන් භාවිතා කරලා මිනිසාට මිනිසාගේ වුවමනා ඉෂ්ට කරගන්න යොදාගත හැකි නිම්බහන නිෂ්පාදනය කරනවා. එවන් ව්‍යාපාර තමයි ද්විතීයික ව්‍යාපාර කියලා කියන්නේ. පැහැදිලිද? උදාහරණ වශයෙන් නිමෙවුම් මහ ඉදිකිරීම කර්මාන්ත, ඉදිකිරීමේ කර්මාන්ත. දැන් අපි ගත්තොත් වනයේ තියෙන දැව කපලා ලී කඳම් බවට පත් කරලා තත්ත්වයට පත් කරගත්තොත් ඒක ප්‍රාථමික ව්‍යාපාරයක් වෙනවා. ඒ දැව පදනම් කරගෙන දැව වෙනස්කම් වලට ලක් කරලා අගනා මිලක් දෙන්න පුළුවන් ගෘහ භාණ්ඩ හැදුවොත් ඒක මොකද්ද? ද්විතීයික ව්‍යාපාරය. පොළවේ තියෙන යපස් කැනීම් ව්‍යාපාරයක් මගින් කැනීම් කරලා පොළවෙන් එළියට ගන්නවා. ගත්තොත් ඒක ඒ යපස් කර්මාන්තය ප්‍රාථමික ව්‍යාපාරය. ඒ යපස් භාවිතා කර යකඩ හදලා ඒ යකඩ වලින් විවිධ නිර්මාණ හැදුවොත් පාලම් වෙන්න පුළුවන්, යන්ත්‍රෝපකරණ වෙන්න පුළුවන්. ඒව තමයි ද්විතීයික ව්‍යාපාර කියන්නේ. පැහැදිලිද? ඊළඟට තුන්වෙනි වර්ගය තමයි තෘතීය ව්‍යාපාර නැත්නම් සේවා ව්‍යාපාර. එක්ක තෘතීය කර්මාන්ත නැත්නම් සේවා කර්මාන්ත. Tertiary industries. The tertiary sector of industries provides services to consumers and the other sector of industry. මේ කියන්නේ පාරිභෝගිකයින්ට මෙන්ම සෙසු කර්මාන්ත ශ්‍රේෂ්ඨ වෙත අවශ්‍ය විවිධ සේවා සපයන කර්මාන්ත තමයි තෘතීය ව්‍යාපාර නැත්නම් තෘතීය කර්මාන්ත කියන්නේ. තේරෙනවද? එක්ක පාරිභෝගයන් වශයෙන් අපිට. එහෙම නැත්නම් වෙනත් සෙසු කර්මාන්ත ශ්‍රේෂ්ඨ වලටත් අවශ්‍ය විවිධ වූ සේවා. තේරෙනවද? පාරිභෝගිකයින්ට වගේම සෙසු කර්මාන්ත ශ්‍රේෂ්ඨ වල ඉන්න ව්‍යාපාරිකයන්ටත් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට විවිධ සේවා අත්‍යවශ්‍ය වෙනවා. ඒ සේවා තමන්ට තනියම සපය ගන්න බෑ. අන්න ඒ වගේ සේවා සපයන ව්‍යාපාර තමයි තෘතීය ව්‍යාපාර කියන්නේ. උදාහරණයක් වශයෙන් ප්‍රවාහනය, sannivedana, රක්ෂණ සේවා, ගබඩා පහසුකම් වගේ දේවල්. දැන් විශාල ගබඩා පහසුකම් අපිට ඉදි කරන්න භූමිය නැත්නම්, අපිට ඉදි කරන්න අවසර නැත්නම්, විවිධ පාරිසරික ගැටලු මත අපිට විශාල ගබඩා හිමිකරුවන්ගෙන් ඒව කුලියට හෝ බද්දට අරගෙන භාණ්ඩ රැස් කරන්න වෙනවා. අපිට තනියම රක්ෂණය වෙන්න බෑනේ.
අපි රක්ෂණ සමාගම් වලින් අපි රක්ෂණ ආවරණ අරගෙන පුද්ගල පාරිභෝගයන් වශයෙන් අපේ ජීවිතවලට ව්‍යාපාරිකයන් වශයෙන් ව්‍යාපාරික පරිශ්‍රයන්ට සහ දේපල වලට රැකවරණය සලසා ගන්න ඕනේ. තේරුණාද? ඒ රක්ෂණය කියන රැකවරණය රක්ෂණය කියන ආවරණය නොමැතිව පාරිභෝගිකයන් වශයෙන් අපිට ක්‍රියා ජීවත් වෙන්නත් බෑ. ව්‍යාපාරිකයන් වශයෙන් ව්‍යාපාරිකයන්ට ක්‍රියාත්මක වෙන්නත් බෑ. ඒ නිසා මේ දෙයන්සයටම අවශ්‍ය සේවා සපයන ඕනෑම ව්‍යාපාරයක් අපි නම් කරනවා තෘතීයංශේ ව්‍යාපාර. එහෙම නැත්නම් තෘතීයංශේ කර්මාන්ත කියලා. ඔය වගේ මූලික වර්ග තුනක් තියෙනවා. ඊළඟට මහ බැංකු වාර්තා අනුව සියලුම ව්‍යාපාර කර්මාන්ත මූලය අනුව දලදේශීය නිෂ්පාදිතය කියලා මහ බැංකු වාර්තා විග්‍රහයක් කරනවා. වෙන විදිහකට කිව්වොත් දලදේශීය නිෂ්පාදිතය කියන්නේ රටක ජීවත් වන රටක වෙසෙන සමස්ත ජනතාව රටක වෙසෙන සමස්ත ජනතාව නිපදවන සමස්ත භාණ්ඩ හා සේවාවල මුළු අගේ සමස්ත භාණ්ඩ හා සේවාවල මුළු වටිනාකම. තේරුණාද? අපි නිකමට හිතමු ඕක බොහොම අපූර්වට ඔබට ආර්ථික විද්‍යාව විෂයේදී ජාතික ආදායම් පාඩමේදී ඉගෙන ගන්න පුළුවන්. අපි හිතමු යම් රටක ජීවත් වෙන්නේ මිනිසුන් 100 දෙනෙක් කියලා උපකල්පනයක්. යම් රටක පුංචිම රටක ජීවත් වෙන මිනිස්සු මුළු ජනගහනය 100යි. අපි හිතමු මේ 100න් 80ක්ම නිෂ්පාදන කටයුතු කරනවා කියලා. 20ක් වයස්ගත අයට කුඩා ළමුන්ට අත්තරිමුකෝ. 80ක්ම වැඩ කළ හැකි අය, වැඩ කරන අය. ඒගොල්ලෝ යම් යම් දේ නිපදවනවා. ඒගොල්ලෝ නිපදවන නිමෙවුම් මුළු සංඛ්‍යාව අපි හිතමු ඒකක 1000යි කියලා මොනවා හරි. ඒගොල්ලෝ නිපදවන සමස්ත නිමෙවුම් ඒකක 1000යි. හරිද? එහෙනම් ඒ ඒකක 10ට අපි මිලක් දෙනවා. මිලක් ආරෝපණය කරනවා. අපි හිතමු රුපියල් 50යි කියලා. එහෙනම් රුපියල් 50000යි. ඒකක 10 වැඩි කරනවා රුපියල් 50000. එහෙනම් 50000 තමයි දලදේශීය නිෂ්පාදිතය කියලා උච්චරයි. රටක ජීවත් වන නැත්නම් රටක වෙසෙන සමස්ත ජනගහනය නිපදවන මුළු භාණ්ඩ හා සේවා මුළු නිමෙවුම් වල වටිනාකම අගේ තමයි දලදේශීය නිෂ්පාදිතය කියන්නේ. දැන් අපි ගත්තොත් ලංකාවේ මිනිස්සු ලංකාවේ පුරවැසියෝ යම් කාල පරිච්ඡේදයක් තුල ඒක දිනක් වෙන්න පුළුවන් සතියකට ගන්න පුළුවන් මාසයකට අවුරුද්දකට ආදී වශයෙන් යම් කාල පරිච්ඡේදයක් තුල ලංකාවේ ප්‍රජාව තම වුමනා සපුරා ගන්න පාවිච්චි කරන පරිභෝජනය කරන භාණ්ඩ ආසේවා කීයක් විතර ඇද්ද කියන්න පුළුවන්ද ඔයගලන්ට? සමහර ඔබ කෙනෙක්ගේ 20ක් විතර පරිභෝජනය කරනවා. සමහර අය නෑ ඊට වැඩි 100ක් විතර. සමහර අය කියයි නෑ 150ක් විතර. එහෙම කියන්න බෑ. හේතුව දැන් අද අපි හිතමු අපි මිනිස්සු පාවිච්චි කරන භාණ්ඩ එකක 100ක් තියෙනවා කියලා. අද රෑ වෙනකොට අද රෑ 12ට හෙට උදේ වෙනකොට මොකද වෙන්නේ? තවත් එකක් දෙකක් අලුතෙන් එනවා. අලුතෙන් හැමදාම නව උත්පාදනය එනවනේ. ඒවා ආහාරාංශය වෙන්න පුළුවන්. පානයන් බේවරේජස් වල වෙන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් වල වෙන්න පුළුවන්. ලිපි ද්‍රව්‍යයක වෙන්න පුළුවන්. යන්ත්‍රෝපකරණ වල වෙන්න පුළුවන්. වාහන වල වෙන්න පුළුවන්. නිතරම නව උත්පාදනය එනවා. ඉනෝවේෂන්ස් එනවා. ඒ නිසා කාටවත් කියලා නිම කරන්න බෑ. කිසිදු රටක කිසිදු කෙනෙකුට කිසිදු ආර්ථික විද්‍යාඥයෙකුට කළමනාකරුවෙකුට කියලා නිම කරන්න බෑ. අපේ රටේ මිනිස්සු පාවිච්චි කරන භාණ්ඩ ආසාව මෙච්චරයි කියලා. තේරෙනවද? ඒ නිසා විවිධ වූ භාණ්ඩ නිෂ්පාදනය කරනවා නම් ඒ හා තරමටම විවිධ වූ ව්‍යාපාර වර්ගත් ඇති වෙනවා. භාණ්ඩ වර්ග 1000ක් නම් සමහරට ව්‍යාපාර 1000ක් වෙන්න පුළුවන්. ඉතින් ඒව විග්‍රහ කරන්න අපහසු නිසා තමයි මහ බැංකුව රටක ආර්ථිකය මෙහෙවන නියමුවා. රටක ආර්ථිකය මෙහෙවන නියමුවා තමයි මහ බැංකුවනේ. ඒ මහ බැංකුව එවැනි ව්‍යාපාර ශ්‍රේෂ්ඨ 13කට කඩලා තියෙනවා. ඒ 13ත් ලඝු කරනවා ගොනු කරනවා ප්‍රධාන ශීර්ෂ තුනකට. අපි එතන තමයි එන්නේ කෘෂි කර්මාන්තය, වනවගාව හා දීවර කර්මාන්තය. කෘෂි කර්මාන්තය, වනවගාව හා දීවර කර්මාන්තය. මේකේ දැන් දෙවෙනි කොටස එනවා කර්මාන්ත කියලා. තේරෙනවනේ? එකම තුන්වෙනි කොටස එනවා සේවාවන් කියලා. වගේ මූලික ශ්‍රේෂ්ඨ තුනක් තියෙනවා. තේරුණානේ? කෘෂි කර්මාන්තය, වනවගාව හා දීවර කර්මාන්තය. සාමාන්‍යයෙන් අපි ඔකට කියන්නේ කෘෂි කර්මාන්ත කියලා. කෙටිම දැන් මහ බැංකුව අර්ථ වෙන්නකොට
කෘෂි කර්මාන්ත කර්මාන්ත සේවා. තේරුණාද? එතකොට ඒ මූලික ශේෂ්ඨ තුනේ තමයි මේ කුඩා දේවල් තියෙන්නේ. දැන් මේකට ධාන්‍ය වගාව, වී හැර, ඊට පස්සේ වී වගාව, එළවලු වගාව, උක් වගාව, දුම්කොළ වගාව සහ වෙනත් බහු වාර්ෂික නොවන භෝග. ඒ වගේම පළතුරු වගාව, තෙල් සහිත පළතුරු භෝග වගාව. ඒ වගේ කොටස් කීපයක්ම එනවා. දැන් මේවා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබ මතක තියාගන්න මේ මූලික ශේෂ්ඨ තුන මතක තියෙනවා. කෘෂි කර්මාන්තයේ වන වගාව ආදී ඉවර කර්මාන්ත කෙසේ වෙතත් කෘෂි කර්මාන්ත කියලා ලියා ගන්න පුළුවන් වෙන්නට ඕනේ. තේරුණානේ? ඊට පස්සේ දෙවෙනි ඒකේ ගොඩක් දේවල් තියෙනවා. ඊට පස්සේ ඊළඟට එනවා කර්මාන්ත. දෙවෙනි කොටස. කර්මාන්තයේත් පතල්ලහ කැනීම් කර්මාන්තේ, නිෂ්පාදන කර්මාන්ත, විදුලිය ගෑස් වාෂ්ප වායු සමීකරණ සැපයීම, ජලය පිරිසිදු කිරීම හා බෙදා හැරීම, මල ප්‍රවාහන කටයුතු කසල කළමනාකරණය සහ එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය, ඒත් එකම ඉදිකිරීම කර්මාන්තය සහ එම සේවාවන්. ඉදිකිරීම කර්මාන්තය සහ එම සේවාවන් කියලා කොටස් කීපයක් තියෙනවා. ඊළඟට තුන්වෙනි එකට සේවාවන්. ඒකෙත් සේවාවන් වෙළඳාම් ප්‍රවාහන සේවා ගොඩක් කීපයක්ම තියෙනවා. ඊළඟ මේකේ මෙන්න මෙහෙම විභාග වලට ඔබට වැදගත් වෙන්නේ ඔබට වැදගත් මේ තියෙන මේකේ ජාතික නිෂ්පාදන හැදෙන හැටි. දලදේශීය නිෂ්පාදනයේට අවශ්‍ය සුද්ධ සාධක ආදායම් එකතු කරලා ජාතික අපිට අදාළ නැහැ. ඒක ආර්ථික විද්‍යාවට ඔබට ඉගෙන ගන්න පුළුවන්. මේ මහ බැංකු වාර්තා chart එකනේ මේ ගත්තේ. දැන් මේක අපිට වැදගත් වෙන්නේ ඊළඟ කොටස. තේරුණාද? මෙන්න මේක. දැන් ප්‍රාථමිකාංශය, ද්විතීකාංශය, තෘතීයාංශය කියලා දානකොට මෙන්න මේ මූලාශ්‍ර ටික මතක තියෙන්න ඕන. මෙන්න මේ මූලාශ්‍ර මතක තියෙන්න. දැන් නිදසුනක් වශයෙන් ප්‍රාථමික අංශයකොත් කෘෂි කර්මාන්තයේ වන වගාව හා දිවර කර්මාන්තයයි. තේරුණාද? ඊළඟට පතල්ලහ ගැනීම කර්මාන්තයයි ඇතුළත් වෙනවා. ප්‍රාථමිකව. ඒ කියන්නේ මම අර කිව්ව ලෝක බැංකු වාර්තා ක්‍රමයට. ද්විතීකාංශයේ නැත්නම් ද්විතීක කර්මාන්තාංශයේ දෙකයි. ඒ තමයි නිෂ්පාදන කර්මාන්ත සහ ඉදිකිරීම කර්මාන්ත. තේරුණාද? එකම තුන්වෙනි එකේනෝ තෘතීය කර්මාන්ත නැත්නම් තෘතීයාංශය. ඒකට සේවා ගොඩක් එනවා. විදුලිය ගෑස් වාෂ්ප වායු සමීකරණ සැපීම, ජලය පිරිසිදු කිරීම බෙදා හැරීම, ඒ සියල්ලම එනවා එතනට. තේරුණානේ? සියල්ලම එනවා. එතකොට මේකේ විශේෂ මතක තියාගන්න ඕනේ අර ඉස්සෙල්ලා පෙන්නුවා වගේ ද්විතීක අංශය, ද්විතීක ව්‍යාපාර කිව්වොත් පැහැදිලිවම එන්නේ දෙකයි. ඒ තමයි නිෂ්පාදන කර්මාන්තයි ඉදිකිරීම කර්මාන්තයි විතරයි. එතකොට ප්‍රාථමික අංශයේ ව්‍යාපාර හැවත් ප්‍රාථමික අංශය කිව්වොත් මතක තියාගන්න කෘෂි කර්මාන්තය, වන වගාව හා දීවර කර්මාන්තයයි, ඒ වගේම පතල්ලහ ගැනීම කර්මාන්තයයි අදාළ වෙනවා. තේරුණානේ? ඊළඟට මේ වගේ අභ්‍යාස විභාග වලට නිතරම අහනවා. මොනවද? ප්‍රාථමික, ද්විතීක හා තෘතීක කර්මාන්ත වෙන්වෙන්ව පැහැදිලි කරන්න. මේ උදාහරණ 99 වසර 2000 2003 6 7 8 හැට්‍රික් වෙලා පිටිපිට තුන් පාරක් අහලා තියෙනවා. 2010 වගේ විවිධ අවස්ථා මීටත් අමතරව තව අහලා තියෙනවා. ඉතින් නිතරම අහන මේ ප්‍රශ්නේ. ප්‍රාථමික, ද්විතීක හා තෘතීක කර්මාන්ත වෙන්වෙන්ව පැහැදිලි කරන්න. පුළුවන් දැන් කරන්න අපිට. ප්‍රාථමික කරුණු වශයෙන් කුඩා ඡේද තුනක මේ නිර්වචන තුනක්. ප්‍රාථමික කර්මාන්ත කියන්නේ ස්වභාවික සම්පත් ඒ ආකාරයෙන්ම උකහා ගැනීමේ නිරත ව්‍යාපාර නැත්නම් කර්මාන්ත. එච්චරයි. ස්වභාවික සම්පත් ඒ ආකාරයෙන්ම උකහා ගැනීමේ නිලන ව්‍යාපාර. පළවෙනි ඡේදේ. දෙවෙනි ඡේදේ එක ගොඩේ ලියන්නේ නැහැ. ඡේද තුනක ලියන්න ලස්සන. දෙවෙනි ඡේදේ ලියනවා ද්විතීක කර්මාන්ත. ප්‍රාථමික ව්‍යාපාර තුලින් බිහි කළ දෑ. ප්‍රාථමික ව්‍යාපාර තුලින් බිහි කළ දෑ යෙදවුම් වශයෙන් භාවිතා කර නිමි භාණ්ඩ නිපදවන ව්‍යාපාර. ප්‍රාථමික ව්‍යාපාර වලින් බිහි කළ දේවල් අමුද්‍රව්‍ය නැත්නම් යෙදවුම් වශයෙන් භාවිතා කර නිමි භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර තමයි ද්විතීක ව්‍යාපාර කියන්නේ. දෙවෙනි ඡේදය. තුන්වන පිළිතුරු කොටස තුන්වන ඡේදය ලියන්නේ මේ තෘතීය. පාරිභෝගිකයින්ට මෙන්ම සෙසු ව්‍යාපාර වෙත නැත්නම් සෙසු ව්‍යාපාර ශ්‍රේෂ්ඨ වෙත අවශ්‍ය සේවා සැපීමෙන් යුක්ත ව්‍යාපාර තෘතීය ව්‍යාපාර නැත්නම් සේවා ව්‍යාපාර. ඔච්චරයි. ඒ වගේ ඊටම කෙටි. දල ජාතික නිෂ්පාදනයේට වැඩිදායකත්වයක් ලැබී ඇත්තේ තෘතීය නිෂ්පාදන වලින්. ඊට හේතු කවරේද?
දැන් දළ ජාතික නිෂ්පාදන වැඩි දායකත්වයක් දෙන්නේ සේවාංශයෙන් නැත්නම් තෘතීයාංශයෙන්. දැන් දළ වශයෙන් මුළු ජාතික නැත්නම් දළ දේශීය නිෂ්පාදිතය 100ක් කියලා ගත්තොත් ඒ 100න් 60ක්ම ආසනසේ 60ක් විතරම ලබා දෙන්නේ දායකත්වය දෙන්නේ තෘතීය නැත්නම් සේවාංශය. සේවාංශ පුළුල්. ඒ කොහොමද එච්චර සේවාංශ පුළුල් වෙන්නේ? ඕක එක සැරේට කීප සැරේ විභාගයට ප්‍රශ්නයක් ඔස්සේ යමු වුණා. ඒ තමයි සංචාරක ව්‍යාපාරය. දැන් කොවිඩ් නිසානේ පොඩ්ඩක් සංචාර ව්‍යාපාරය අපි පල්ලම් බැස්සේ. සංචාරක ව්‍යාපාරයෙන් විශාල දායකත්වයක් දෙනවා. සංචාරක සේවාවලින් උපයන ආදායමත් අපේ ජාතික නිෂ්පාදනයේ කොටසක්. තේරුණාද? ඒක විශාල කොටසක් නිසා මේ සේවාංශය නැත්නම් තෘතීය නිෂ්පාදනාංශය පුළුල් අංශයක් බවට පත් වෙනවා. ඊළඟට වෙළඳාම 1977 වෙනකන් තිබුණේ අහලා ඇති ඔයගොල්ලෝ ආවෘතාර්ථිකයක්නේ. නමුත් 77න් පස්සේ බලයට පත්වෙච්ච නව රජයේ විවෘතාර්ථික ප්‍රතිපත්ති හඳුන්වලා දීලා ශ්‍රී ලංකා ආර්ථිකය තනිකරම පරිවර්තනයක් උඩු යටිකුරු ගැසීමක් කළානේ. තේරුණාද? ඒ විවෘතාර්ථිකයත් එක්ක දේශීය වෙළඳාමේ පුදුම ව්‍යාප්තියක් ඇති වුණා. ඒ වගේමයි ඊට සමගාමීව ආනයන අපනයන වලින් සමන්විත විදේශ වෙළඳාමෙත් පුළුල් පරිවර්තනයක් ඇති වුණා. දැන් මට මතක් කරනවා මම පුංචි කාලේ අපේ ගම්වල තියෙන සාමාන්‍යයෙන් වෙළඳසැල් එකයි නැත්තම් දෙකයි. වෙළඳසැල් එකයි නැත්තම් දෙකයි. මුළු ගමේම මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දේවල් ගන්න ගොඩක් වෙලාට 75ක් වගේම යන්නේ සමුපකාර වෙළඳසැල් වෙත. තේරෙනවද? ඒකට ඊට අමතරව භාණ්ඩා සේවා ගන්න තියෙන්නේ වෙළඳසැල් එකයි නැත්තම් දෙකයි. නැත්තම් ගමටම අපි කියන්නේ එකයි කියලා. නමුත් දැන් කොහොමද? ගමේ වෙළඳසැල් කීයක් තියෙනවද? ගෙවල් 5කට එක ගානක නිකන් වගේ අනුපාතන අපිට වෙළඳසැල් හොයන්න පුළුවන්. ඒ ඕපන් ඉකොනොමි සිස්ටම ගෙනාවට පස්සේ වෙළඳාම් ව්‍යාප්තිය ඇති වුණා. වෙනද ආනයනකරුවෝ නැත්නම් අපනයනකරුවෝ හිටියේ අත ලොස්සක් පමණ දෙනෙක්. නමුත් ඕපන් ඉකොනොමි ක්‍රමයේ යටතේ මොකද වුනේ? දැන් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා දැන් වෙළඳාම අයිති වෙන්නේ තෘතීයාංශයෙන්නේ. එහෙනම් දේශීය මෙන්ම අන්තර්ජාතික වෙළඳාමේ ව්‍යාප්තිය පුළුල් වීමත් මේ තෘතීයාංශය ඉස්සරහට එන්න හේතු වෙලා තියෙනවා. ඊට අමතරව රාජ්‍ය ආරක්ෂාවට විශාල මුදලක් වියදම් කරන රාජ්‍ය ආරක්ෂාව තියෙන්නේ මේ සේවාංශේ. ඊට අමතරව sannivedana රක්ෂණ ප්‍රවාහන සේවා දැන් බලන්න කොච්චර දියුණු වෙලාදනේ. දැන් වෙනද මට මතකයි මම ඔබේ වයසේදී උසස් පෙළ කරද්දී මම ඉස්කෝලේ ඇරලා යන්නේ රක්ෂණ ප්‍රාදේශීය කාර්යාලයක ඉස්සරහින්. මට පස්සේ කාලේ පස්සේ කාලට ආව වැඩි හිටි වුණාම මම අතීතයේ සැමරුවා. ඒකයි මට මේක මතක හිටියේ. ඒ ඉස්කෝලේ කාලේ මිනිස්සු නැහැ. ඒ රක්ෂණ ආයතනයේ සමහර පිරිමි කට්ටිය මම දකින්න කාඩ් සෙල්ලම් කරනවා. සමහරලාට කාන්තා පක්ෂයයි මෙහුම් ගෙතුම් කරනවා. එක්කෝ පොඩි නැප් එකක් දානවා මේසෙට ලෝ ගහගෙන සර්විස් එකක් නැහැ. එහෙම. නමුත් අද ඔය කියන නගරේ ප්‍රාදේශීය කාර්යාලයට සාමාන්‍ය සතිය දවසක ගියොත් අපිට රක්ෂණ සේවාවක් ලබා ගන්න එක්ක රක්ෂණ වාරිකයක් ගෙවන්න අඩුම ගානේ විනාඩි 15ක් විතර පොළවේ ඉන්නවා. අද පුදුම විදිහට මිනිස්සු රක්ෂණයට දායක වෙලා රක්ෂණ සේවා ලබනවා. තේරුණාද? ඒ වගේම sannivedana සේවා. මම පුංචි කාලෙත් නෙවෙයි හොඳම වයසේදී මම විශ්වවිද්‍යාල උපාධිය ලබාගත් අලුත තමයි මගේ අයියා ලංකාවෙන් බැහැරව යන්නේ. විදේශගත වෙන්නේ. එයාට අපිට අමතන්න ඕන නම් එයා අපේ ගමේ ඉන්න ප්‍රින්සිපල් කෙනෙක්. ප්‍රින්සිපල්ගේ ගෙදරට කතා කරනවා. මම තව විනාඩි 10ක් කතා කරනවා පුළුවන් නම් මල්ලියට පණ්ඩයක් යවන්න. අපි එතනට ආවම අපි යනවා එතනට. එහෙම තමයි සංනිධිනුනේ. ටෙලිෆෝන් නැහැ. ගමටම එකයි තියෙන්නේ. අද මොකක්ද? ලෑන්ඩ් ෆෝන් එකක් නැති ගෙදරක් නැහැ. පුද්ගලයෙක් ළඟ ජංගම දුරකථන නැත්තම් හෑන්ඩ් ෆෝන් අපි කියන හැන්ඩි කියලා. හැන්ඩි දෙක තුන තියෙනවා. දන්නවනේ. ඒ නිසා මේ sannivedanaya ප්‍රවාහනය රක්ෂණය ආදී සේවා දැන් භුක්ති විඳින ප්‍රමාණය වැඩි පුද්ගලයෝ. ඒ නිසා අනිවාර්යෙන් මේ සේවාංශේ පුළුල්ලා තියෙනවා. තේරෙනවද? ඊටත් අමතරව දැන් බලන්න අපේ ළමා කාලේදී ඕගොල්ලන්ගේ වයසේදී කසල කළමනාකරණය ගැන ඒතර අවධානයක් යොමු කරේ නැහැ. මොකද සාපේක්ෂව ජනගහනය අඩුයි විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල අඩුයි. ඒ නිසා මිනිස්සුන්ට තියෙන විශාල ඉඩකඩම්.
තමන්ගේ නිවස හදලා තියෙන ලොකු වත්තක කියලා අපි කියන්නේ. තේරෙනවද? සමහරට අක්කර භාගය අක්කර කාල ඒ වගේ විශාල වතු. ඒ නිසා තමන්ට තමන්ගේ ගෙදර දොරේ තියෙන කුණු කැලිකසල තමන්ට වලක් සකස් කරලා ඒක දාන්න පුළුවන්. දාලා වහන කාලයක් යනකොට. ඒක ඔටෝමැටිකලි කොම්පෝස්ට් වෙනවා. එතන හිටනවා කෙහෙල් ගසක්. මොකද වෙන්නේ? එනවා අඩි 7-8ක් විශාල කෙහෙල් මල්. තේරුණාද? ඒ කොම්පෝස්ට්නේ. ඒ නිසා පරිසරයට කැලිකසල ගියෙත් නැහැ. වගාවත් කරනවා. ගෙවතු වගාවත් කරනවා. අද ඕක නෑනේ. අද ජනගහනය වර්ධනය වෙලා. පවුල් සංයුතිය වැඩි වෙලා. පවුල් ඒකක වැඩි වෙලා. තේරුණාද? අර මහගෙදර වත්ත කියලා අපි කියන්නේ මහගෙදර වත්ත පර්චස් 5ට 10ට කරලා දුවදොරන දෙනවා. එහෙම නෙවෙයි. අනේකෙන් අද ජන අධික නැත්නම් ජනාධික නගර ජනාධික ගම් බිහි වෙලා තියෙනවා. ඒ නිසා දැන් කැලිකසල අපිට දාන්න තැනක් නෑ. අන්න අපි කැලිකසල පාර තියෙනවා බෑග් වල දාලා. අන්න ප්‍රාදේශීය ආයතන ප්‍රාදේශීය රාජ්‍ය බලාධිකාර නගර සභා මානගර සභා ප්‍රාදේශ සභාවට සිදු වෙනවා ඒ කැලිකසල වලට වෙනම සර්විස් එකක් දෙන්න. අන්න ඒවත් සේවා. ඒවත් සේවා නිෂ්පාදනයක්. ජාතික නිෂ්පාදනය එකතු වෙනවා. මල ප්‍රවාහන කටයුතු. දැන් අද වන විට කැලිකසල ඉවත් කළ දාන්න තැන නැහැ. දැන් අපි පුංචි කාලේ අපි කියන්නේ මහගෙදර වත්ත කියලා මහගෙදර වත්තේ ටොයිලට් එකේ මල දේවල් කැලිකසල අපිට ඉවත් කරන වෙනම වලක් කපන්න පුළුවන්. ඒකට මාරු කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙම ඉඩක් නැහැ. අනිවාර්යයෙන්ම දැන් පළාත් පාලන ආයතන වලින් අර ගලිබවුසර ඇවිල්ලා ඒවත් අරගන්න අපි ඒවට ගෙවන්න ඕනේ. ඒකෙනුත් නිෂ්පාදනයක් වෙනවා ආදායමක් එනවා. තේරෙනවද? ඔන්න ඔය වගේ අද මිනිස් ප්‍රජාව වැඩි වෙලා. මිනිස් ප්‍රජාවගේ වුවමන වැඩි වෙලා තියෙනවා. ඒ නිසාම අනිවාර්යයෙන්ම ජනගහනය වැඩිවීමට සමගාමීව මිනිස්සුන්ගේ වුවමනා වර්ධනය වෙලා ඒ මිනිස් වුවමනා ඉෂ්ට කරගන්න මිනිස්සු සේවා භුක්ති විඳින ප්‍රවණතාව ඉතාම වේගෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි සමස්ත සේවාංශය නැත්නම් තෘතීය නිෂ්පාදන අංශය ජාතික දළ ජාතික නිෂ්පාදනයට ඉහළම දායකත්වයක් ලබා දෙන්නේ. තේරෙනවද? ඊට අමතරව ඔබ මෙන්න මේ ඒකකයේ තුල ඔබ හඳුනා ගන්න ඕන කොටසක් වැදගත් දෙයක් මම මතක් කරනවා. ඒ තමයි දැන් ලෝක බැංකු වාර්තාව විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න කියලා මම කිව්වේ. දැන් ලෝක බැංකු වාර්තාව අනුව කියන්නේ නිෂ්පාදනයේ මට්ටම් අනුව නිෂ්පාදනයේ ස්වභාවයත් මට්ටම් අනුව තේරෙනවද? අනුව අපි කියනවා ප්‍රාථමික ව්‍යාපාර. ඊට පස්සේ ද්විතීයික ව්‍යාපාර. 3 තෘතීය නැත්නම් තෘතීයික ව්‍යාපාර කියලා බෙදෙනවා. ඕකම තමයි මහ බැංකු වාර්තාව අනුව තමයි අර නිෂ්පාදන අංශ අනුව නැත්නම් මූල්‍ය අනුව කියන්නේ මෙහෙමනේ. ඒ කර්මාන්ත කෘෂි කර්මාන්ත හරිනේ. දෙවැනි එක තමයි කර්මාන්ත තුන්වෙනි එක තමයි සේවා. කොහොමද බෙදන්නේ? දැන් මේකෙදි මේ මූලය අනුව අංශ අනුව කිව්වොත් කර්මාන්ත වල කොටස් කීපයක් වෙනවා. ඒ තමයි පතල්ලහ කැණීම. නිෂ්පාදන කර්මාන්ත ඉදිකිරීම අංශයට ඉදිකිරීම කර්මාන්ත ඉදිකිරීම. ඊට පස්සේ ජලය ඒ වගේම මලා ප්‍රවාහන කටයුතු කසල කළමනාකරණය වගේ සේවා කීපයක් තියෙනවනේ. දැන් මහ බැංකු වාර්තානුව කෘෂි කර්මාන්ත සේවා කියලා ගත්තොත් මෙතන මේ අංශ කීපයක් වෙනවා. පතල්ලහ කැණීම, නිෂ්පාදන කර්මාන්ත, ඉදිකිරීම, විදුලිය, මලා ප්‍රවාහන, කසල කළමනාකරණය,
ඒ වගේම ගෑස් වායු සමීකරණ සෙට් එකක් එනවා. තේරුණානේ? නමුත් මේකම ලෝක බැංකුව වාර්තා අනුව බෙදන්නේ ප්‍රාථමික ද්විතීයික කියලානේ. ද්විතීයික වලට ගියොත් එහෙම මේකෙන් වෙන්නේ මෙහෙමයි. මේ පතල්ලහා කැනීම කියනවා ප්‍රාථමික වලට. හරිද? මේ නිෂ්පාදන කර්මාන්තයි ඉදිකිරීම් දෙකයි යනවා මෙන්න මෙතනට. ඒවා. ඊට පස්සේ අර අනිකුත් සේවා ටික ජලය, මල ප්‍රවාහන කසල කළමනාකරණය, මේ වායු සමීකරණ පහසුකම් ඒ සියල්ලම යනවා තෘතීය අංශයට. ඔන්නක මතක තියාගන්න. ඒතර මෙතෙන්ට එන්නේ දෙකයි. ඔන්නක තමයි මතක තියාගන්න ඕනේ විශේෂයෙන්. තේරුණාද? ප්‍රාථමික, ද්විතීය, තෘතීය ව්‍යාපාරය තෘතීය කර්මාන්ත කියලා ඇහුවොතින් ඒකේ ද්විතීයික කර්මාන්ත වලට එන්නේ දෙකයි. ඒ තමයි නිෂ්පාදන කර්මාන්ත ඉදිකිරීම. නමුත් මහ බැංකු ක්‍රමයට අපි කියන්නේ කෘෂි කර්මාන්ත සේවා කියලානේ. තේරෙනවද? මහ බැංකු ක්‍රමයට මේ මොකද්ද නිෂ්පාදන කර්මාන්ත ඉදිකිරීම වලට අමතරව පතල්හා කැනීම වෙනවා. ඒකම අර සෙසු සේවා ටිකත් එනවා. ඔන්නෝක තියෙන්න ඕනේ. මේක විභාගෙට විවිධ ආකාරයෙන් අහන්න පුළුවන්. තේරෙනවද? දැන් නිදසුනක් වශයෙන් පහත දැක්වෙන්නේ රටේ එක් කර්මාන්ත අංශ තුල පුද්ගලයන් සේවා නියුක්ත නැත්නම් රැකියා නියුක්ත ඇති ආකාරය කියලා දෙන්න පුළුවන් මේ වගේ තොරතුරු ටිකක්. නිෂ්පාදන අංශේ 10%යි. ඉදිකිරීම් අංශේ 20%යි. ඒ වගේම පතල්ලා ගැනීම වල 100ට මෙච්චරයි. විවගාංශේ මෙච්චරයි. තේරෙනවද? ඒ වගේම විදුලිය ප්‍රවාහන සේවාවල මෙච්චරයි. එහෙම දීලා අහන්න පුළුවන් ප්‍රාථමික, ද්විතීයික, තෘතීය අංශේ සේවා නියුක්ත සංඛ්‍යාව වෙනම පෙන්නන්න අංශ තුනට. අන්න එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ ද්විතීයික වලදී ඔබ ද්විතීයික අංශයේ රැකියා නියුක්තියට ගන්නේ දෙකයි. මොනවද? ඒ තමයි නිෂ්පාදන කර්මාන්ත ඉදිකිරීම් වල සේවා නියුක්ත ප්‍රමාණය විතරයි. තේරුණානේ? ඒතර ප්‍රාථමික වලට ගන්නකොට අර දීවර, වනවගාව, වීවගාවට අමතරව පතල්ලහා ගැනීම මෙතන තියෙනවා. අන්න ඒක ඔළුව තියාගන්න. මේ පතල්ලහා ගැනීම ගන්නට ඕන. ඒකම තෘතීය අංශය ගන්නකොට අනිවාර්යයෙන් මෙතන තියෙන අර දැන් මහ බැංකු වාර්තාවේ ඇති කර්මාන්ත වල දාපු නිෂ්පාදන ඉදිකිරීම් පතල්ලහා ගැනීම නැතුව ඉතුරු ටික. තේරෙනවද? ජලයේ සැපයුම, මල ප්‍රවාහන හා කසල කළමනාකරණය, ඒ වගේම වායු සමීකරණ සේවා අන්නේ ටිකම එන්නේ සේවා වලට. ඒ ටිකම එන්නේ සේවා වලට. දැන් ඔක හොඳ ප්‍රශ්නයක් විභාගයට ඇහුවොත් මොකද්ද? දැනට අවුරුදු 15කට 20කට උඩදි වෙනකම්ම ලෝක බැංකු වාර්තාවයි මහ බැංකු වාර්තාවයි මේ බෙදෙන විදිහේ වෙනසක් තිබුණේ සමානයි. එකම විදියට. තේරෙනවද? නමුත් මහ බැංකු වාර්තාව මේ මෑත කාලයේ සිට මේ පතල්ලහා කැනීම් දාන කර්මාන්ත වලට. තේරෙනවද? විදුලිය, ගෑස්, වායු සමීකරණ වැනි පහසුකම් දාන කර්මාන්ත වලට. අර මල ප්‍රවාහන කසල කළමනාකරණ සේවා දාන කර්මාන්ත වලට. ඒ ඇයි කියලා හෙව්වොත් එහෙම. දැන් ඇත්තටම දැන් කලින් තිබුණ නිෂ්පාදන කර්මාන්ත ඉදිකිරීම විතරයිනේ. ඇයි මේවත් මේ කර්මාන්ත වලට දාන්න කියලා හෙව්වොත් මොකද? හේතු දෙකක් තියෙනවා. ප්‍රධාන හේතු දෙකක්. එකක් තමයි මේ සියලු ශ්‍රේෂ්ඨවල කටයුතු කරන්නේ සේවාව නැත්නම් සර්විස් එක නිර්මාණය වෙන්නේ මහා දැවැන්ත කම්හල් ක්‍රියාවලියක් තුලින්. දැන් බලන්න වතුර පිරිසිදු කිරීම, ජලය පිරිසිදු කිරීම ඒක දැවැන්ත කර්මාන්ත ක්‍රියාවලියක් නේ. තේරුණාද? ඒ දැවැන්ත කර්මාන්ත ක්‍රියාවලිය කරා තමයි මේ දේවල් වෙන්නේ. පතල්ලා කැනීම හිතන්නේ. දැන් මේ මිනිස්සු අර අලුවන්ගුවෙන් පොළොව හරලා කැනීම කරන්නේ නැහනේ. ඒක දැවැන්ත මේ කම්හල් පරිශ්‍රයක් ඉදි කරනවා නේ. සයිට් එකක්, වර්ක් සයිට් එකක්. එතන යන්ත්‍රෝපකරණ මහා පරිමාණ යන්ත්‍රෝපකරණ පාවිච්චි කරලා දියුණු තාක්ෂණමය වලින් පාවිච්චි කරලා තමයි කැනීම කරන්නේ. තේරෙනවද? ඒ නිසා මේ බලන්න මේ මලා ප්‍රවාහන කටයුතු. දැන් ඔබ අහලා තියෙන විදිහට කොළඹ පළාත්වල මහින්ද්‍ර බස්නාහිර පළාතේ ඔය ගලි බවුස් වලින් ගන්න මල දේවල් අරගෙන ගිහිල්ලා දෙහිවල පැත්ත තමයි දෙහිවලට මුහුදට දාන්නේ. මුහුද ඉතින් නල දාලා තියෙන මුහුද ඈතට තමයි යවන්නේ. ඒක බොහෝ තාක්ෂණ දියුණු. හොයාගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. අපි මුදල් ගෙවන්න ඕනේ ඒකටයි. තේරුණාද? ඒ සියලු දේවල් වෙන්නේ මහා පරිමාණ කර්මාන්ත ක්‍රියාවලියක් තුල. ඒ නිසා මේක කර්මාන්තාංශයට යා යුතුයි කියන මතය අනුව තමයි මේ පතල්ලා ගැනීම ඔය අනිකුත් සේවා ටික මෙතන දාලා තියෙන්නේ. පළවෙනි එක. දෙවැනි එක තමයි මේ සේවා වැඩිපුර භාවිතා කරන්නේ අපි නෙවෙයි
කර්මාන්ත ශේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයෝ. දැන් හිතන්න අපේ ගෙදරකදී ලයිට් බිල රුපියල් සමහරට 500ක් 1000ක් විතර වෙන්න පුළුවන්. 2000ක් වෙන්න පුළුවන්. නමුත් කර්මාන්ත ශාලාවක ලක්ෂ ගණනක්. වායු සමීකරණ පහසු අපේ ගාවල කොට නැහැ. එහෙම නැත්නම් එක කාමරයක් විතරක් අපි AC කරන් ඉන්නවා කම්පියුටර් පාවිච්චි කරන්නේ. නේ? නමුත් මෙහෙම නෙවෙයි ව්‍යාපාරවල වායු සමීකරණ පහසු ඉතා දැඩිව පාවිච්චි කරනවා. තේරෙනවද? ඒ වගේ දැන් අපේ ගෙදර වෝටර් බිල් එක සමහර රුපියල් 500ක් 1000ක් අතර වගේ තමයි එන්නේ. සමහර විට. නමුත් දැවැන්ත ව්‍යාපාරික ලක්ෂ ගණනක් එනවා. ඒ නිසා මේ සේවා ටික වැඩිපුරම උපයෝජනය කරන්නේ භාවිතා කරන්නේ කර්මාන්තංශේ ව්‍යාපාර. අන්න ඒ නිසා මේවා කර්මාන්තංශයට ගොනු වී යුතුයි කියන පදනම මත තමයි මේ නිෂ්පාදන කර්මහන්තා ඉදිකිරීම වලට අමතරව අනිකුත් දේවල් මෙතෙන්ට ඇතුළත් කරලා තියෙන්නේ. අන්න එක විශේෂ මොකද විභාගෙට මෙතෙක් ගැටලුවක් වශයෙන් අහලා නැහැ. ඇහුවොත් ලියන්න පුළුවන් මූලික උත්තර දෙකයි. මතකද? එකක් තමයි මේ සියලු සේවා ටික මහා පරිමාණ කාර්මික ක්‍රියාවලියක් ඇසුරින් එළි දැක්වෙන නිසා. එළියට ලබා දෙන නිසා. දෙවැනි එක තමයි මේ සියලු සේවා වැඩිපුර පරිභෝජනය කරන්නේ කර්මාන්තංශේ ව්‍යාපාර විසින් නිසා. ඔන්න ඔය දෙක නිසා තමයි මේ සේවා මේක නිෂ්පාදන කර්මාන්ත ඉදිකිරීම කියන දෙකට අමතරව මහ බැංකු වාර්තාව පතල්ලා කැනීම සාරිකුත්තර සේවා ටික මේ කර්මාන්තංශයටම ගොනු කරලා තියෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට අපි දැන් පළවෙනි ඒකකේ ව්‍යාපාර විකාශනය අපි ගියවර කතා කරා. ඊට පස්සේ ව්‍යාපාර විවිධ නිර්ණායක මත වර්ගීකරණය සහ ඒවැ ආංශික ව්‍යාපාරික විග්‍රහය තමයි අද කතා කරලා නිම කරේ. අපි ඊළඟ ඒකකෙන් ව්‍යාපාර යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය අපි කරලා මේ පළවෙනි ඒකකේ මුල් පාඩම් 4 නිමා කරන්න උත්සාහ කරමු.